හොඳයි ආදරණීය දරුවනි අද දවසේ අපි විශේෂයෙන්ම මේ කතා කරන්නට යොමු වෙන්නේ අපේ මේ 11 ශ්‍රේණිය භාෂාව හා සාහිත්‍ය පෙළ පොතේ 5 වන පාඩම වන රසින් රසමවන බස්මහිමය කියන පාඩම. එතකොට මේ පාඩම විශේෂයෙන්ම ඔයගලන්ට වැදගත් වෙන්නේ මේ පාඩමේ තියෙන සමහරක් දුරවබෝධ වචන, බැරෑරුම් වචන අපොස සාමාන්‍ය පෙළ විභාගයේත් වාර විභාගවලත් නැවත නැවතත් අපට දකින්නට ලැබෙනවා අහලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ පාඩමට ඇතුළත් වෙනවා මහා කපි ජාතකය. ඒ මහා කපි ජාතකයේ සමහරක් මේ අමාරු වචන සරල තේරුම් විභාගවලට අහනවා. ඒ නිසා මේ පාඩම බොහොම වැදගත් පාඩමක්. ඒ පාඩම සඳහා දැන් අපි යොමු වෙමු. බලන්න මේකේ මේ හැඳින්වීමේ කියලා තියෙන මේ සම්පූර්ණ විස්තරයත් විශේෂයෙන්ම ඔබේ වාර විභාග ප්‍රශ්න පත්‍රවල ඒ වගේම සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල ඒකේ තියෙන සමහරක් කරුණු කාරණාත් අහපු අවස්ථා අපට දක්නට ලැබෙනවා. ඒ හේතුව නිසා අපි දැන් මේකේ හැඳින්වීම පැහැදිලි කරගෙන යමු. බලන්න මෙතන කියනවා ලේඛන ශෛලිය හෙවත් ප්‍රකාශන විලාසය යනු ලේඛකයා සිය වාක්කෝෂයෙන් තෝරා ගන්නා වචන ගලපා සිය ලේඛනයේ ගොඩනැගීමේදී අනුගමනය කරන තාලය, තාණය හා වාගාලංකරණ ආදියයි. එතකොට ලේඛන ශෛලිය හෙවත් ප්‍රකාශන විලාසය කියලා කියන්නේ විශේෂයෙන්ම යම්කිසි ලේඛකයෙක් තමන් දන්නා වූ වචන ප්‍රමාණය අතරින් තෝරාගත් වචන ගලපලා යම්කිසි ලේඛනයක් ගොඩනගද්දී ඔහු අනුගමනය කරන්නා වූ තාලය එහෙම නැත්නම් අපි කියනවා රිද්මය, තාණය කියලා කියන්නේ එක්තරා විදිහකින් එම ස්වරය එහෙම නැත්නම් අපි ටෝන් එක කියලා කියන එම ස්වරය ඒ වගේම වාගාලංකරණ ආදිය. ඒ කියන්නේ වාක් අලංකරණ මේ අලංකරණයෙන් යුක්ත වචන යෙදීම කියන දේ තමයි විශේෂයෙන්ම යම්කිසි ලේඛකයෙකුගේ ලේඛන ශෛලිය එහෙම නැත්නම් ප්‍රකාශන විලාසය කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට පන්තියේ දරුවන් 40ක් සිටිනවා නම් එම පන්තියේ දරුවන් 40ට මම කිව්වොත් එහෙම යම්කිසි මාතෘකාවක් දීලා එක මාතෘකාවක් දීලා ඒ මාතෘකාව යටතේ රචනයක් ලියන්න කියලා රචනාවක් ලියන්න කියලා එතකොට දරුවන් 40 දෙනා එකිනෙකාගෙන් බලලා ලිව්වේ නැතිනම් හුදකලාව තනිවම ස්වාධීනව මේ එම Tamanගේ රචනාව ලිව්වා නම් ඒ එක් එක්කෙනාගේ රචනා ශෛලිය, ලේඛන ශෛලිය, ප්‍රකාශන විලාසය එක් එක්කෙනාට වෙනස්. හරිද? එක් එක්කෙනාට වෙනස්. එතකොට අපේ මේ සිංහල ගත්කතුවරුන් අතරත් පැරණි ඒ වගේම නූතන මේ සියලුම සිංහල ගත්කතුවරුන් අතර ගත්තත් අපට මේ වෙනස්කම දකින්නට ලැබෙනවා. උදාහරණයක් ඇටියට ගුරුළුගෝමි පඬිවරයාගේ ලේඛන ශෛලිය බුත්සරණ ලියපු විද්‍යා චක්‍රවර්තීන්ගේ ලේඛන ශෛලියට වෙනස්. එතකොට විද්‍යා චක්‍රවර්තීන්ගේ ලේඛන ශෛලිය ප්‍රකාශන විලාසය සද්ධර්ම රත්නාවලිය රචනා කරපු ධර්මසේන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රකාශන විලාසයට ලේඛන ශෛලියට වඩා වෙනස්. ඒක කෙනාට ආවේනික වූ ශෛලීන් පවතිනවා. ශාස්ත්‍රීය ලේඛනයකදී මෙන්න මේකට විශේෂයෙන්ම ඉරක් ගහගන්න. ශාස්ත්‍රීය ලේඛනයකදී නිශ්චිතාර්ථවත්වද නිර්මාණාත්මක ලේඛනයේදී භාවිකාර්ථවත්වද වචන සංකලනය කළ යුතු වේ. මේ ගැන අපි මීට පෙරත් කතා කරලා තියෙනවා 10 වසරේදී යම්කිසි ශාස්ත්‍රීය හෝ විද්‍යාත්මක ලියවිල්ලකදී අපි අදහස් කරුණු ඉදිරිපත් කරන්නට ඕනේ නිශ්චිතාර්ථවත්ව. ඒ කියන්නේ නියත අදහස් නියත විදිහට අදහස් වලින් අර්ථ ගෙනෙන පරිදි අර්ථ ඇතිවන පරිදි අපි කරුණු ඉදිරිපත් කරනවා. නමුත් නිර්මාණාත්මක ලේඛනයේදී එහෙම නැත්නම් සාහිත්‍යමය ලේඛනයක් සාහිත්‍යමය රසයෙන් පිරුණු ලියවිල්ලක භාවිකාර්ථවත්ව කියලා කියන්නේ හැඟීම් දනවන ලෙස මේ හැඟීම් උද්දීපනය කරන ලෙස වචන ගැලපීම සිදු කරලා තියෙනවා අපට දක්නට ලැබෙනවා. එමෙන්ම තත්සම පද හෝ ඒවායේ තත්භව රූප හෝ විකල්ප වශයෙන් භාවිත කෙරේ. කියන්නේ තත්සම කියලා කියන්නේ විශේෂයෙන්ම අපි කියනවා මේ මොනවාද පාලි සංස්කෘත භාෂාවලින් අපේ භාෂාවට පැමිණි වචන තත්සම වචන ඊළඟට තත්භව රූප කියලා කියන්නේ අපේම හෙළ බසේ තියෙන පද. එතකොට පාලි සංස්කෘත මිශ්‍ර නොවුණු අමිශ්‍ර සිංහලය
එහෙම නැත්නම් මේ වලටම කියනවා අපි තත්සම පද වලට අපි කියනවා මේ ගද්‍ය භාෂාව කියලා. ඒ වගේම තද්භව පද වලට අපි කියනවා තද්භව රූප වලට අපි කියනවා පැදිබස එහෙම නැත්නම් පද්‍ය භාෂාව කියලා. එතකොට මේ ගද්‍ය පද්‍ය නිර්මාණකරණයේදී මේ විදියට තත්සම හෝ තද්භව රූප යොදා ගැනීම අපට දක්නට ලැබෙනවා. හරිද? එතකොට තත්සම පද හඳුනා ගන්නට තියෙන විශේෂ ලක්ෂණයක් තමයි තත්සම පදවල මහ ප්‍රාණ අක්ෂර යෙදෙනවා. ඒ වගේම රකාරාංශ, රේප, යංශ මෙන්න මේ කියන සංකේත විශේෂයෙන්ම යෙදෙනවා. ඒ වගේම තාලුජ ෂ, මූර්ධජ ෂ ආදී අකුරු යෙදෙනවා. තත්සම වචන විශේෂයෙන්ම අපට හඳුනා ගන්නට පුළුවන් ඔන්න ඔය කියන කරුණු වලින් සරලව ඕනම දරුවෙකුට. එතකොට තද්භව රූප වලදී අපිට බොහෝ විට මේ මහ ප්‍රාණ අක්ෂර වලින් තොරයි. රකාරාංශ, යංශ, රේප නැහැ. ඒ වගේම තාලුජෂ, මූර්ධජෂ ආදිය අපිට දකින්නට ලැබෙන්නේ නැහැ තද්භව රූපවල. ඊට පස්සේ මෙතන කියනවා වාග් විලාසය යනු. මොකද්ද මේ වාග් විලාසය කියලා කියන්නේ? ලේඛකයා ඔහුට ආවේනික වාක්කෝෂයෙන් වර්ණනා කෙරෙන අවස්ථාවට යෝග්‍ය වචන තෝරාගෙන සිය ලේඛනයේ ගොඩනැගීම අපිට කියන්න පුළුවන් අන්න මේ වාග් විලාසය කියලා. තේරෙනවද? ඒ කියන්නේ ඔහු අනුගමනය කරලා තියෙන ප්‍රකාශන විලාසය, වාග් විලාසය, වචන හසුරුවලා තියෙන විදිහ. ඔහුටම ආවේනික වාක්කෝෂය අතරින් වාක්කෝෂය කියලා කියන්නේ ඔහු දන්නා වූ වචන ප්‍රමාණය. ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් එම vocabulary කියලා කියනවා vocabulary. එතකොට ඒ වාක්කෝෂයෙන් තමන්ට කියන්නට අවශ්‍ය කරන අවස්ථාවට යෝග්‍ය වචන තෝරගෙන තමන්ගේ ලේඛනයේ ගොඩනැගීම අපි කියනවා අන්න වාක් විලාසය කියලා. හරිද? එතකොට විශේෂයෙන් මේකටත් විශේෂයෙන්ම සලකුණක් දාගන්න, යොදාගන්න, ඉරක් ගහගන්න. ඒ තමයි මෙන්න මේ වාග් විලාසය කියන්නේ මොකක්ද කියන එක. එයින් ඔහුගේ ලේඛන ශෛලිය එනම් ප්‍රකාශන විලාසය ගොඩනැගේ. ලේඛන ශෛලිය එහෙම නැත්නම් ප්‍රකාශන විලාසය ගොඩනැගෙනවා. ඒ වගේම මේ අනුව ප්‍රකාශන විලාසය හා වාග් විලාසය යන දෙකම ඍජුවම භාෂා භාවිතය සම්බන්ධ අංග වශයෙන් සැලකිය හැකියි. මෙතන වශයෙන් කියලා ලියලා තියෙන එක වැරදක් නෑ. වරදක් නෑ. අංග වශයෙන් සැලකිය හැකියි. ඒ කියන්නේ ප්‍රකාශන විලාසය හා වාග් විලාසය කියන දෙකම ඍජුවම බලපාන්නේ භාෂා භාවිතය හා සම්බන්ධ. භාෂා භාවිතය. එතකොට රචනා රීතිය යනු භාෂා භාවිතයේදී විශිෂ්ට ලෙස කෙරෙන පද ගැලපීමයි. මෙන්න මේකට නැවත සලකුණක් යොදා ගන්න. රචනා රීතිය කියන්නේ මොකද්ද? භාෂාව භාවිත කරද්දී විශිෂ්ට ලෙස කෙරෙන්නා වූ පද ගැලපීම. ඒ ලේඛකයාගේ වචන තෝරා ගැනීම හා වචන ගැලපීමත් කතන ක්‍රමයක් යන දෙක්හිම සංකලනයෙන් සකස් වෙන උපක්‍රමයක. රචනා රීතිය කියලා කියන්නේ එකක් ලේඛකයා වචන තෝරා ගැනීම, ඒ වගේම මෙම වචන ගැලපීම, ඒ වගේම කතන ක්‍රමය. මෙන්න මේ කියන දේවල් සංකලනයෙන් සකස් වෙන්නා වූ ප්‍රකාශන උපක්‍රමයක්. රචනා රීති විවිධයි. උදාහරණයක් ඇටියට යම්කිසි ලියවිල්ලක්, යම්කිසි ලේඛනයක්, යම්කිසි නිර්මාණයක්, යම්කිසි සාහිත්‍යමය නිර්මාණයක් රචනා කරද්දී අනුගමනය කරන්න පුළුවන් රචනා රීති විවිධාකාරයි. වැඩි දෙනා සම්මත ලේඛන විවහාරය අනුගමනය කරද්දී ඇතමෙක් භාෂණ විවහාරය අනුගමනය කරති. මොකද්ද මේකේ අදහස? ඒ කියන්නේ බොහෝ දෙනා සම්මත ලේඛන විවහාරය අපි කියනවා උදාහරණයක් ඇටියට ව්‍යාකරණානුකූලව නේ, ව්‍යාකරණානුකූලව මේ සම්මත විදිහට නේ ව්‍යාකරණයට අනුකූලව ලේඛන විවහාරය සකස් කරලා ඉදිරිපත් කරනවා. නමුත් සමහරක් දෙනා භාෂණ විවහාරය කියලා කියන්නේ විශේෂයෙන්ම මේ මොනවද? කතා කරන භාෂාව. කතා කරන භාෂාවෙන් නවකතා, කෙටි කතා, විවිධාකාර සාහිත්‍යමය ලේඛන ඉදිරිපත් කරන අවස්ථා අපට දක්නට ලැබෙනවා. ওই ක්‍රම දෙකම අද වෙනකොට අපට සිංහල විවහාරය හැටියට ගන්න සිද්ධ වෙනවා. සමකාලීන සිංහල විවහාරය යටතට ගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව සමහරක් කතුවරු මේ පාඨකයාගේ සුඛාවබෝධය එහෙම නැත්නම් පැහැදිලි අවබෝධය සඳහා සමහර විට විවරණ රීති සලකන්නේ නැතුව කතා කරන භාෂාවෙන් යම්කිසි කෙටි කතාවක්, නව කතාවක් ඉදිරිපත් කරනවා වෙන්නට පුළුවන්. මෙතන ඒ රීති දෙකම සමකාලීන සිංහල ව්‍යවහාරය යටතට ගැනි. දැන් උදාහරණයක් ඇටියට W.A. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, කේ ජයතිලක, ඒ වගේම ගුණදාස අමරසේකර, A.V. සුරවීර මේ ආදී වූ ලේඛකයන් අපට හමු වෙනවා. ඒ අය සම්මත ලේඛන විවහාරය අනුගමනය කරලා තිබුණා. තියෙනවා.
නමුත් මෑත කාලීන ඉන්න මන් නම් වශයෙන් නොකිව්වත් මෑත කාලීනව සිටින සමහරක් වෙලාවට ඔය විශේෂයෙන්ම හුදෙක් ප්‍රේම කතා බොළඳ කතා රචකයන් සමහරක් වෙලාවට පත්තර වල ඔය තරුණ තරුණියන් සඳහා තියෙන පත්තරවල සමහරක් වෙලාවට විවිධ කතාන්දර ඉදිරිපත් කරන ලේඛකයන් ඒ අය සමහරක් වෙලාවට පාවිච්චි කරන්නේ කතා කරන භාෂාව. ලේඛකයාම එක් එක් චරිතයේ චිත්ත ස්වභාවය රූපන කතන මාර්ගයෙන් ඉදිරිපත් කිරීම ප්‍රබන්ධ සාහිත්‍යයේදී දක්නට ලැබේ. ඔන්න එක ක්‍රමයක්. එක ක්‍රමයක් තමයි ලේඛකයාම එක් එක් චරිතයේ චිත්ත ස්වභාවය කියලා කියන්නේ හිතන පතන විදිහ රූපන කතන මාර්ගයෙන් රූපන කියලා කියන්නේ ඒ චරිතය හැසිරෙන විදිහ අනුව රූපන. හරිද? කතන කියලා කියන්නේ කතා කරන දෙබස්. ඒ චරිතවල මුවට නංවන දෙබස් ඇසුරෙන් ඉදිරිපත් කරනවා. ඒක ප්‍රබන්ධ සාහිත්‍ය අපට සුලභව දක්නට ලැබෙන දෙයක්. ඒ කියන්නේ ලේඛකයා විසින්ම ඒ චරිත හිතන පතන විදිහ ගැන ඒ චරිත හැසිරෙන විදිහෙන් ඒ වගේම ඒ චරිතවල මුවට නංවන දෙබස් වලින් වචන වලින් අප වෙත ඉදිරිපත් කරනවා. එතකොට ඒක අපිට කියන්න පුළුවන් එක්තරා විදිහකින් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා. ඔතන නොකිය කියලා තියෙන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය ගැන. ලේඛකයා පැත්තක ඉඳගෙන ඒ චරිත හැසිරෙන විදිහ ගැන ඔහු ලියනවා. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. ලේඛකයා පැත්තක ඉඳගෙන ඒ චරිතවල සිතුවිලි, සිතුම් පැතුම්, අදහස් උදාස් ඉදිරිපත් කරනවා. ඒක ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. ඒ වගේම අනිත් දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒ තමයි ඒ චරිත ලවාම එකී චරිතවල සිතුවිලි සමුදාය අනාවරණය කිරීම අපට කියන්න පුළුවන් විශේෂයෙන්ම මොනවද? විඥාන දහරා රීතියයි. විඥාන දහරා රීතියයි. ඒ කියන්නේ ඒ චරිත ලවාම ඒ චරිතවල සිතුවිලි සමුදාය අනාවරණය කිරීම. ඒ කියන්නේ ඒ චරිතය කතා කරන විදිහට තමයි ලියවිලා තියෙන්නේ. Taman ලැබපු අත්දැකීමක් හැටියට, Taman ලබන අත්දැකීමක් හැටියට තමයි ඒ කතාව නව කතාව හෝ කෙටි කතාව හෝ ලියවිලා තියෙන්නේ. අන්න ඒක අපිට කියන්න පුළුවන් විඥාන දහරා රීතියයි කියලා. ඔය නොකිය කියන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. මේ විඥාන දහරා රීතියයි කියලා කියන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. කියන්නේ ඒ චරිත ලවාම එකී චරිතවල සිතුවිලි, සිතුම් පැතුම්, අදහස් උදහස් අනාවරණය කරන පාඨකයා හමුවට ගෙන එනවා. එතකොට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. තමා ලැබපු අත්දැකීමක් හැටියට තමයි කතාව ඉදිරියට විකාශනය වෙන්නේ. ඒක විඥාන දහරා රීතියයි කියලා කියන්නේ. ඒක උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයේ හැටියට අපිට සලකන්නට පුළුවන්. විවිධ ලේඛකයෝ විවිධාකාර ක්‍රම මගින් යම් කෙටි කතා යම් නවකතා ඉදිරිපත් කරනවා අපට දක්නට ලැබෙනවා. උදාහරණයක් ඇටියට අතීතාවර්ජනය බොහෝ දෙනා අරගන්න තෝරගන්න ක්‍රමයක්. ඒ කියන්නේ Tamanගේ අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් නැවත ආවර්ජනය කිරීමක් හැටියට බොහෝ දෙනා තෝරා ගන්නා වූ ක්‍රමයක්. පැහැදිලිද? අතීතාවර්ජනය. දැන් අපිට මේ වෙලාවේ මම උදාහරණයක් ඇටියට නොයෙකුත් නවකතා කෙටි කතා තියෙනවා. එයින් මා සිද්ගත් නවකතා කෙටි කතා කිහිපයක් මීට උදාහරණ හැටියට මම ඔබට ඉදිරිපත් කරන්නට කැමතියි. බලන්න අතීතාවර්ජන. අතීතාවර්ජන කියලා කියන්නේ අතීතය පිළිබඳ නැවත සිහිපත් කිරීමක්. අතීතාවර්ජනය අපිට ගන්න පුළුවන් මේ ඊවා රණවීර මහත්මියගේ සෙදෝනා කියන නවකතාව අතීතාවර්ජනයක් හැටියට ලියවෙනවා. පැහැදිලි? ඊවා රණවීරගේ සෙදෝනා කියන මේ නවකතාව. පැහැදිලිද? තේරුණාද? එතකොට මේ කතාව පටන් ගන්නේ සෙදෝනා කියන මේ කාන්තාවට කිරියම්මාවරුන්ගේ දානයකට අඬ ගහලා අවුරුදු ගණනාවකට පස්සේ අන්න එතකොට මේ සෙදෝනාට මතක් වෙනවා තමන්ගේ තරුණ කාලයේ සිට තමන් මේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් අත්විඳපු හැටි. ඒ වගේම සෙදෝනා ගමේ සිටින බොහෝ දෙනා සෙදෝනාට කරපු කෙනෙහිලිකම් අසාධාරණකම් ඇයට මතක් වෙනවා. නමුත් ඇයට එක්තරා විදිහක සියුම් සතුටක් ඇති වෙනවා කිරියම්මාවරුන්ගේ දානයකට ඇයට ආරාධනා කරලා. එතකොට ඇයට මතක් වෙනවා ඊට පෙර අතීතය සිදුවෙච්ච හැලහැප්පීම්. දියෝනිස් කියන තමන්ගේ ආදරය දිනාගත්ත ඒ පුරුෂයා, පිරිමි කෙනා, ගැමියා ජීවිතයෙන් සමුගත්ත හැටි මේ හැමදේම
සෙදෝනාට මතක් වෙනවා. ඊවා රණවීරගේ සෙදෝනා කියන නවකතාව අන්න අතීතාවර්ජනයක් හැටියට ලියවෙන නවකතාවකට ඔන්න හොඳ උදාහරණයක්. තව බොහෝ දේවල් තියෙනවා. බොහෝ නවකතා කෙටි කතා තියෙනවා. නමුත් මම මේ අරගෙන තියෙන්නේ මේන් කිහිපයක් විතරයි ඔබට පෙන්වන්නට. ඊට පස්සේ ආපහු කියනවා මෙන්න මේ ලියුම් හරහා ලියුම් තේනවද? ඒ කියන්නේ ලියුම් පාදක කරගෙනත් සමහරක් වෙලාවට නවකතා කෙටි කතා රචනා වෙනවා. උදාහරණයක් හැටියට මේ ජී.බී. සේනානායකයන්ගේ තේනවද? ජී.බී. සේනානායකයන්ගේ තියෙනවා කෙටි කතා සංග්‍රහයක් පලිගැනීම. නේ ජී.බී. සේනානායකයන්ගේ පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහය. මේ පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහයේ තියෙනවා නිධානය කියලා කෙටි කතාවක්. නිධානය. මේ නිධානය කියන කෙටි කතාව හරිද? ලියවෙන්නේ මේ අදාළ ඒ කෙටි කතාවේ ඉන්න ප්‍රධාන චරිතය ඒ තරුණයා තමන්ගේ සියදිවි නසා ගැනීමට පෙර රචනා කරන ලියන ලිපිය හැටියට තමයි මේ නිධානය කියන කෙටි කතාව ඉදිරිපත් වෙන්නේ. තමන් ආදරය කළ අයිරින් නැමැති තරුණියගේ ජීවිතය නිධානයක් ලබා ගැනීම සඳහා බිලි දීපු හැටි. නිධානයක් ලබා ගැනීම සඳහා බිලි දීපු හැටි. නොසිතූ ලෙසම නිධානය ලබා ගැනීමට නොහැකි වෙච්ච හැටි. එතකොට මේ අදාළ මේ කතාවේ පුද්ගලයා තමන්ගේ දිවි තොර කර ගැනීමට පෙර ලියන ලිපියක් හැටියට තමයි මේ නිධානය කියන කෙටි කතාව රචනා වෙන්නේ ජී.බී. සේනානායකයන් විසින්. හරිද? ඊළඟට ආපහු නැවතත් තියෙනවා මෙතන කියලා දිනපොත්. හරිද? දිනපොත්. මට මතක් වෙන්නේ මෙන්න මේ නවකතාවක් තියෙනවා පුණ්‍යකාන්ති විජේනායක මහත්මිය විසින් ඉංග්‍රීසි බසින් පළමුවෙන්ම රචනා කරන්නට යෙදුණු මේ ගිරය කියන මේ නවකතාව. ගිරය ටෙලි නාට්‍යයක් ලෙසත් 1990 ගණන් වල මුල මෙය විකාශනය වුණා. ගිරය මේ පුණ්‍යකාන්ති විජේනායක මහත්මිය විසින් ඉංග්‍රීසියෙන් රචනා කරපු ගිරය පසුව සිංහලයට පරිවර්තනය වෙනවා. සිරිල් සී පෙරේරා විසින් සිංහලයට පරිවර්තනය වෙනවා. මේ ගිරය කියන සම්පූර්ණ මේ නවකතාව රචනා වෙන්නේ මේ කතාවේ ප්‍රධාන තරුණිය මේ කතාවේ ප්‍රධාන තරුණිය වත් පොහොසත්කමින් පිරුණු වලව් පැලැන්තියේ නිවසකට විවාහයක් කරගෙන පැමිණෙනවා. විවාහ වී පැමිණෙනවා. ලාල් කියන තරුණයෙක්ව විවාහ කරගන්න. එතකොට මේ තරුණිය එම වලව්ව තුලදී අත්දකින විවිධාකාර තේරුම්ගත නොහැකි සිදුවීම් මාලාවන් ඇය දිනපොතේ සටහන් කරනවා. එතකොට ඇය ඒ දිනපොතේ සටහන් කරන ඒ දින සටහන් ආකාරයට තමයි මේ නවකතාව ගලාගෙන යන්නේ. හරිද? එතකොට ගිරයක් අතින්ගත් සේවිකාවක් මේ නිවසේ ඉන්නවා. එතකොට ස්වාමිදුවගේ විවිධාකාර තේරුම් ගත නොහැකි චර්යා රටාවන් තියෙනවා. ලාල්ගේ තේරුම් ගත නොහැකි චර්යා රටාවන් තියෙනවා. එතකොට බොහොම කුතූහලය දනවන සිදුවීම් රැසක් එකතු වෙච්ච කතාවක් හැටියට මේ ගිරය අරගන්නට පුළුවන්. ඒ ගිරය විශේෂයෙන්ම ලියවෙන්නේ අන්න දිනපොතක සටහන් හැටියට තමයි ගිරය නවකතාව රචනා වෙන්නේ. මේ වගේ උදාහරණ අපට ගන්නට පුළුවන්. තව තියෙනවා. මම මේ මා සතුව පවතින උදාහරණ පොත්පත් කීපයක් විතරයි මේ විදිහට අරගන්නේ. ඒ වගේම ඡායාරූප හා කැඩපත් පිළිබිඹු. මට මතක් වෙනවා පොත් දෙකක් මා විසින් කියවන ලද. මේ ඒ තමයි මෙන්න මේ කියන දැන් ඡායාරූප හා කැඩපත් පිළිබිඹු. ඒ කියන්නේ සිතුවම් පාදක කරගෙන ඒ අසුරෙන් නිර්මාණය කරගත්ත මේ නවකතා. බොහොම ප්‍රසිද්ධ කෘතියක් මේක. මේ Girl with the Pearl Earring කියන කෘතිය. ඒක සිංහලයට පරිවර්තනය වෙනවා මුතු කරාබුව පැළඳි යුවතිය කියලා. මේ
ඒ Girl with the Pearl Earring කියන කෘතිය රචනා කරන්නේ ට්‍රේසි චෙවලියර් කියන තැනැත්තා. එතකොට මේ කියන්නේ Girl with the Pearl Earring කියන මෙන්න මේ කෘතිය නවකතාව සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා මුතු කරාබුව පැලඳි යුවතිය කියලා. මේ කෘතියේ තියෙන විශේෂත්වය තමයි මේ චිත්‍රය බොහොම ප්‍රසිද්ධ චිත්‍රයක්. ලෝක ප්‍රකට චිත්‍රයක්. මේ ලෝක ප්‍රකට ප්‍රසිද්ධ මේ චිත්‍රය හරිද පාදක කරගෙන ඒ චිත්‍රය ඇඳපු චිත්‍ර ශිල්පියාගේ ජීවිතය එක්තරා විදිහකින් මේ නවකතාවට ගොඩනගලා නිර්මාණාත්මක ලෙස ප්‍රබන්ධයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ සිතුවම ඇත්ත සිතුවමක්. එතකොට ඒ සිතුවම පාදක කරගෙන මේ නවකතාව ගොඩනගලා තියෙනවා. පැහැදිලිද? මුතු කරාබුව පැලඳි යුවතිය. ඊළඟට ඔබ දන්නවා ප්‍රසිද්ධ ගත්කතුවරයෙකු සිටියා මේ ඔස්කා වයිල්ඩ්. මේ ඔස්කා වයිල්ඩ්ගේ තියෙනවා කෘතියක් නවකතාවක් The Picture of Dorian Gray. The Picture of Dorian Gray කියන මෙන්න මේ කෘතිය ඔස්කා වයිල්ඩ්ගේ. එතකොට ඒ කෘතිය සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා තරුණරුව හා සිත්තම කියලා. එතන තරුණරුව හා සිත්තම කියලා සිංහලයට මේ පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කෘතියත් එක්තරා විදිහකින් මෙන්න මේ සිතුවමක් පාදක කරගෙන නවකතාවක් ගොඩනැගිච්ච අවස්ථාවක්. තරුණරුව හා සිත්තම. එනද සිතුවමක් පාදක කරගෙන නවකතාවක් ගොඩනැගිනු අවස්ථාවක් හැටියට සලකන්නට පුළුවන්. මේ විදිහට විවිධ අවස්ථා නවකතා කෙටි කතා රචනා කිරීම සඳහා සාහිත්‍ය නිර්මාණ සඳහා යොදාගත් අවස්ථා අපට හමු වෙනවා. මම මේ ගත්තේ බොහොම උදාහරණ කිහිපයක් පමණයි. බලන්න. සමහරු ලේඛන ශෛලිය හැඳින්වීමටද රචනා රීතිය යන්නේ යොදති. ඒකටත් විශේෂයෙන්ම ඉරක් ගහගන්න සමහර අය ලේඛන ශෛලිය හැඳින්වීම සඳහා මෙන්න මේ රචනා රීතිය කියන නම යොදා ගන්නවා. හරිද? බලන්න ලේඛකයාගේ භාෂා භාවිතය, ප්‍රකාශන විලාසය හෙවත් ලේඛන ශෛලිය, වාග් විලාසය හා රචනා රීතිය යන තුනෙහිම සම්මිශ්‍රණයක් හැටියට සලකන්නට පුළුවන්. මේ පාඩම විවිධ ප්‍රකාශන විලාස, වාග් විලාස හා රචනා රීති පිළිබඳව විමසා බැලෙනවා. ඒ කියන්නේ අතීතයේ සිට මේ දක්වා මේ විවිධාකාර ලේඛකයන් විවිධාකාර ප්‍රකාශන විලාස යොදාගත් ආකාරය අතීතයේ සිට මේ දක්වා. එතන මේ කතා මේ පාඩමේ ඉදිරිපත් වෙන්නේ අන්නේට උදාහරණ තමයි ඉදිරිපත් වෙන්නේ. මෙතනදී මේ පාඩමේ පළවෙනියෙන්ම අරගෙන තියෙන්නේ 550 ජාතක පොත් වහන්සේගෙන් උපුටා ගන්නා ලද මහා කපි ජාතකය. කපි ජාතක කීපයක් තියෙනවා. එයිනුත් ඔබේ මේ පාඩමට ඇතුළත් වෙලා තියෙන්නේ මහා කපි ජාතකය. මගේ මතකය නිවැරදි නම් 402 402 වෙනි. දැන් මේ මම අරගෙන තියෙන්නේ මා සතුව පවතින 550 ජාතක පොත් වහන්සේගේ පිටපතක් මම මේ අරගෙන තියෙන්නේ. එතකොට මම එක මගේ මේ පොත් කබඩ් වල කබඩ් එකේ ඉහළම තට්ටුවේ තමයි මේ තැන්පත් කරලා තියෙන්නේ 550 ජාතක පොත් වහන්සේ. එතකොට මං ගාව තියෙන්නේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන සංස්කරණය මේ කොටස් දෙකකින් යුක්තයි. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන සංස්කරණය කොටස් දෙකකින් යුක්තයි. ඒනොත් 402 වෙනි ජාතකය තමයි මෙන්න මේ මහා කපි ජාතකය. 402 වෙනි ජාතකය. පැහැදිලි මහා කපි ජාතකය. අපි ජාතකය පැහැදිලි කරගන්නට යොමු වෙමු. මහා කපි ජාතකය. පැරණි සිංහල සාහිත්‍යයේ විවිධ රචනා ශෛලී සඳහා නිදසුන් කිහිපයක් මතු දැක්වේ. මතු කියලා කියන්නේ ඉදිරියට දැක්වෙනවා. කියවා තේරුම් ගැනීමට වඩා අසා රස විඳීමට යෝග්‍ය භාවිකාර්ථවත්. ඒ කියන්නේ ඒ කාලේ බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ එහෙම නැත්නම් බණ පොත් ලියවුනේ කියවා රස විඳීමට නෙමෙයි අසා රස විඳීමට. ඒ නිසාම භාවිකාර්ථවත් කියලා කියන්නේ හැඟීම් දනවන රචනා විලාසයක් යොදාගත් ආකාරය 550 ජාතක පොතෙන් උපුටා ගැනුණු මහා කපි ජාතකයෙන් පැහැදිලි වේ. මේ මහා කපි ජාතකයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මිත්‍ර ද්‍රෝහීත්වය පිළිබඳ පැහැදිලි කරන්නට.
ඒ වගේම මේ බෝසතාණන් වහන්සේ සතුව තිබුණු මහා කරුණා ගුණය, මහා කාරුණික ගුණය, මේ කරුණා මෛත්‍රිය පිළිබඳව පැහැදිලි කරන්නට. එතකොට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරපු හාමුදුරු කෙනෙක් තමයි දේවදත්ත හාමුදුරුවෝ. එතන මේ දේවදත්ත හාමුදුරුවෝ අවස්ථා 3කදී බුදුරජාණන් වහන්සේව අපවත් කරවන්නට එහෙම නැත්නම් මේ විනාශ කරන්නට උත්සාහ දැරුවා. නමුත් ඒ කිසිදු අවස්ථාවක් සාර්ථක වුණේ නැහැ. එයින් එක් අවස්ථාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයේහි සැඳෑ සක්මනේහි සක්මන් භාවනාවේ යෙදෙනකොට මේ දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකුළු පව් එහෙම නැත්නම් ගිජ්ජකූට පර්වතයේ ඉන්දියාව වැදගත් තියෙනවා. මේ ගිජ්ජකූට පර්වතයේ මතට නැගිලා විශාල වටකුරු ගලක් මේ බුදුරජාණන් වහන්සේගේ හිස මතට පෙරලෙන විදිහට මේ වටකුරු ගලක් දණ්ඩකින් රුකුල් දීලා දණ්ඩකින් තල්ලු කරලා පහළට වැටෙන්නට සැලැස්සුවා. නමුත් සෝබා දහමට තේරුණා මේ විශාල විනාශයක් සිද්ධ වෙන්නට යනවා කියලා. සෝබා දහමෙන් ගල් දෙකක් මැවිලා මේ ආපු ගල රඳවා ගත්තා කියලා කියනවා. නමුත් ඒයින් මේ ඇවිල්ලා වැදුණු ඒ ගල වැදුණු වේගයට ගල් පතුරක් විසි වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ ඇනිලා මහත් වූ වේදනාවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීලේ ගලලා උන්වහන්සේට බලවත් වේදනාවක් ඇති වුණා කියලා කියනවා. ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයට යම් සැත්කමක් කරලා මේ ගල් පතුර අයින් කරලා බුදුරජාණන් වහන්සේව සුවපත් කෙරෙව්වා කියලා කියනවා. එතකොට දේවදත්ත හාමුදුරුවෝ පංචානන්තරීය පාප කර්ම, ඒ කියන්නේ පණ පිටින් අපාගත වෙන පාප කර්ම වලින් පංචානන්තරීය පාප කර්ම වලින් එකක්, ඒ කියන්නේ බුදුන්ගේ ලේ සෙලවීම කියන මෙන්න මේ ආනන්තරීය පාප කර්මය මෙතනදී සිදු කරගන්නවා. එතකොට මෙන්න මේ කියන සිදුවීම පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, දේවදත්තයා සර්වඥන් වහන්සේගේ හිසට ගල් පෙරළුවේ මේ ආත්මෙ විතරක් නෙවෙයි. දේවදත්තයා මීට පෙර ආත්මයකත් මේ විදිහටම බෝසතාණන් වහන්සේගේ හිස මතට ගල් පෙරළුවා කියලා කියනවා. බෝධිසත්වයන් වහන්සේගේ හිස මතට ගල් පෙරලලා ඒ කරපු අපරාධ නිසා අවසානයේදී අයහපත් ජීවිතයකට පත් වුණා කියලා කියනවා. එතකොට අනිකුත් භික්ෂුන් වහන්සේලා ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමිනී, එම භව සංසාරයෙන් වැසී ගියා වූ එම ජාතකය අපට පවසන්න, අපට කියලා දෙන්න. අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා කපි ජාතකය දේශනා කරන්නේ. පැහැදිලිද? එතකොට මේ මහා කපි ජාතකය කියවලා පැහැදිලි කරගන්නවා අපි දැන්. ඒ පැහැදිලි කරගන්නකොට ඕගොල්ලන්ට තේරෙයි සමහර විට මේ කතාව අහගෙන ඉන්න ඕගොල්ලන්ට තේරෙයි පළවෙනියෙන්ම එක එක විදිහට දැන් මේ කතාවේ එන චරිත පිළිබඳව ඔබට විවිධ හැඟීම් ඇති වෙන්නට පුළුවන්. නමුත් මේ નિયમિત කොටස කියවලා අවසන් වෙනකොට සමහරක් වෙලාවට ඔබට ඒ චරිත පිළිබඳව පළමුව ඇති වෙච්ච හැඟීම් සමහරක් වෙලාවට මේ කතාව අවසානයේ වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. අපි බලමු. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් දසරාජ ධර්මයෙන් රාජ්‍ය පරිපාලනය කරන කල්හි, ඒ කියන්නේ යට ගිය දවස කියලා කියන්නේ අතීතයේ දවසක, බරණැස් නුවර කියලා කියන්නේ ඉන්දියාවේ පැරණි අගනුවර, කසී රට අගනුවර, කසී දේශයේ අගනුවර. එතකොට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් දසරාජ ධර්මයෙන් කියලා කියන්නේ රජ කෙනෙක් හැටියට රජකම් කරනකොට සාධාරණ රජතුමෙක් හැටියට දසරාජ ධර්මයෙන් යුතුව රජකම් කළ යුතුයි. ධර්මතා 10ක් අනුගමනය කළ යුතුයි දසරාජ ධර්මය. මේ දසරාජ ධර්මයෙන් රාජ්‍ය පරිපාලනය කරන කල්හි, ඒ කියන්නේ රාජ්‍ය පාලනය කරන කාලයේදී කසී දනව්වෙහි, කසී දනව්ව කියලා කියන්නේ කසී දේශේ, ඒ කසී දේශයේ අගනුවර තමයි බරණැස. එතකොට මේ කසී දනව්වෙහි සීසා ජීවත් වන එක්තරා බමුණෙක්, සීසාමින් ජීවත් වන්නා වූ එක්තරා බමුණෙක්. දැන් බ්‍රහ්මණයෝ සාමාන්‍යයෙන් කුඹුරු කෙටුවේ නැහැ. සාමාන්‍යයෙන් බ්‍රහ්මණයෝ ගොවිතැන් කටයුතු වල යෙදුනේ නැහැ. ඒ සඳහා වෙනමම කුලයක් තිබුණා, ක්ෂත්‍රීය වංශිකයන්. එතකොට මේ ක්ෂත්‍රීය වංශිකයන් තමයි විශේෂයෙන්ම මේ වගා කටයුතු, ඒ වගේම සත්ව පාලනය, වගා කටයුතු මේ වගේ දේවල් වල යෙදුනේ. නමුත් මේ කියන බමුණා සීසාමින් ජීවත් වෙච්ච බමුණෙක්. සීසෑම කියන එක ඔයගොල්ලෝ දන්නවා. මේ
නගුල් ගැට ගහලා හරකුන්ට අම්බරුවන්ට අර කුඹුරේ පස සකස් කිරීමේ කටයුතු සීසෑම කියලා කියනවා. එතකොට මේ විදිහට සීසාමින් ජීවත් වන එක්තරා බමුණෙක් කුඹුරෙහි සීසා. ඒ කියන්නේ කුඹුරක සීසෑමේ කටයුතු සිදු කරලා ගොන්ගේ මුදා හැර. ඉරක් ගහලා ලියා ගන්න තේරුම ගොන්ගේ කියලා කියන්නේ මේ හරකුන් දෙදෙනා. ගොන්ගේ. ගොන්ගේ කියලා කියන්නේ ගවයන් දෙදෙනා. ගවයන් දෙදෙනා මුදා හැර. මුදා හැර කියලා කියන්නේ නිදහස් කරලා. පොඩි විවේකයක් ඒ සතුන්ට ලබා දීලා නියර කොටන්ට පටන් ගත්තේ. සාමාන්‍යයෙන් සීසාල ඉවරුණයින් පස්සේ තමයි නියර සකස් කිරීමේ කටයුතු කරන්නේ. ඒ නිසා මේ බමුණත් මේ බ්‍රහ්මණයත් තමන්ගේ ගවයන් දෙදෙනාව නගුලෙන් නිදහස් කරලා වියගහෙන් නිදහස් කරලා නියර කෙටීමේ කටයුත්තෙහි නිරත වුණා. ගොන් තන කාගෙන යන්නාහු. ඒ කියන්නේ මේ ගොනුන් දෙදෙනා තනකොළ කමින් ක්‍රමයෙන් මොකද වුනේ? තන කාගෙන යන්නාහු කැලෑ කාගෙන යමි. ඒ කියන්නේ ක්‍රමයෙන් මේ ගොනුන් දෙදෙනා නොදැනුවත්වම කැලෑව ප්‍රදේශයට කැලෑ සීමාවට එහෙමම අර වල් පැලෑටි තනකොළ ආදිය කමින් ගමන් කරා උන් දෙදෙනා නොදැනුවත්ව. හරිද? කැලෑ කාගෙන යමින් ක්‍රමයෙන් මහ වනයේට වන්නාහ. ක්‍රමයෙන් මොකද්ද සිද්ධ වුනේ? මහා වනාන්තරයට ගමන් කළා. හරිද? එතෙම ගොන් නැතක් වේලා නොදක්නේය. ඒ කියන්නේ මේ පුද්ගලයා මේ බමුණා මේ තමන්ගේ ගොනුන් දෙදෙනාව නැතක් වේලා කියලා කියන්නේ බොහෝ වේලා. නැකත් වේලාව නෙමෙයි නැතක් වේලා. නැතක් වේලා කියලා කියන්නේ බොහෝ වේලාවකින් තමන්ගේ ගවයන් දෙදෙනාව දැක්කේ නැහැ. වටපිට බැලුවා. ගවයන් දෙදෙනාට සමහර විට සුරතලයට අමතන නම් කියලා කතා කරන්නට ඇති. නේ? පැහැදිලිනේ උරුවම් බාන්නට ඇති. නේ? ඒ මොන දේ කළත් මේ ගවයන් දෙදෙනා පේනමානයක නැහැ. එතෙම ගොන් නැතක් වේලා නොදක්නේ කියන්නේ ඒකයි. බොහෝ වේලාවකින් තමන්ගේ ගවයන් දෙදෙනාව දැක්කේ නැහැ. තේරෙනවද? ඒ නිසා මොකද කළේ මේ බ්‍රහ්මණයා බමුණා ඉක්බිති උදැල්ල තබාලා ඇවිත් නේ උදැල්ල පැත්තක තියලා ඇවිල්ලා ගොනුන් නොදක තමන්ගේ ගවයන් දෙදෙනාව නොදක සමහර කලාට මේ බ්‍රහ්මණයාට තිබුණු එකම වත්කම මේ ගවයන් දෙදෙනා විය හැකි අසරණ බමුණෙක් වෙන්නට ඕනේ. පැහැදිලිද? මොකද බමුණන්ගෙත් විවිධ වර්ග තිබුණා ඒ කාලේ. ඉහළම මට්ටමේ බමුණන් රජතුමන්ලාට අවවාද උපදෙස් දුන්නා. පුරෝහිතකම් කළා. ඉහළම මට්ටමේ බමුණු. කේවට්ට බමුණ, ඒ වගේම වර්ග පුරෝහිතයා අපට මතක් වෙනවා. හරිද? ඊළඟට දෙවැනි මට්ටමේ බමුණෝ අධ්‍යාපනයේ බාරව හිටියා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට දිසාපාමොක්කාචාර්ය. ඊළඟට තුන්වන මට්ටමේ බමුණන් මේ යාග හෝම පුද පූජා ආගමික කටයුතු වල යෙදුණා. ඒ තුන්වෙනි මට්ටමේ බමුණන්. මුකුත්ම කරගන්නට බැරි බමුණන් සමහර විට සිඟමනේ යෙදුණා. උදාහරණයක් හැටියට ජූතක බමුණ. එතකොට බ්‍රහ්මණ කියලා කියන්නේ ඉන්දියාවේ ඉන්න අදටත් ඉහළම වංශය තමයි බ්‍රහ්මණ වංශය. ඊට දෙවෙනි වංශය තමයි ඊට දෙවෙනි කුලය තමයි ක්ෂත්‍රීය වංශය. හරිද? එතකොට මේ බමුණා ගොවියෙක් තමයි. නමුත් මේ බමුණා ගොවියෙක් විදිහට මෙතන හිටියට මේ බමුණාගේ નિયમિત රැකියාව නෙමෙයි ගොවිකම. එහෙම නැත්නම් ගොවිතැන. බමුණාගේ નિયમિત රැකියාව නෙමෙයි. හරිද? ඔවුන් සොයමින් වනයේහි ඈත මෑත ඇවිදිනි. ඒ කියන්නේ මහත් වූ දුම්නසට පැමිණ කියලා කියන්නේ බොහොම දුකටපත් වුණා මේ බමුණ. අනේ මගේ මේ ගොනුන් දෙදෙනා කොහෙද ගියේ කියලා. ඒ නිසා ඔවුන් සොයමින් වනයේහි ඈත මෑත ඇවිදිනි. වනයේහි ඈත මෑත ඇවිදිනවා. හිමවත් පෙදෙස හා ඒකාබද්ධ වූ වනයේට වැද. හිමවත් පෙදෙස කියලා කියන්නේ බොහෝ අය කියනවා හිමාල වනාන්තරයේ ආශ්‍රිත ප්‍රදේශය හා ඒකාබද්ධ වූ වනය කියලා. හැබැයි දැන් අපේ ලංකාවේ ජනකයවලත් මේ හිමවත කියන එක තියෙනවා. හිමගත වර්ණනා හිමවත කියන වචනේ යෙදෙනවා. දැන් උදාහරණයක් ඇරෙට ලස්සන හිමවතේ මාවී පැසෙන් දුක් දෙන අලියතුන් පන්නා හරින්නේ රැක්මෙන දෙවියනේ වෙලබත බුදින්නේ දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ. මේ හිමවත කියන වචනේ අපේ සිංහල ජනකයවලත් තියෙනවා. සද්ධර්ම රත්නාවලියේ තියෙනවා ගොසින් හිමවතට වන් කල්හි දේවධර්ම ජාතකේ. මහින්සාසක කුමාරයා ගමන් කරනකොට කියනවා ගොසින් හිමවතට වන් කල්හි. හිමවත කියලා අදහස් වෙන්නේ ඇතැම් අය අර්ථකථනය කරනවා හිමාලයේ වනාන්තර ආශ්‍රිත, ඒ කියන්නේ හිමාල කඳු වැටි ආශ්‍රිත වනාන්තර ප්‍රදේශය කියලා.
සමහර විට ඒක එසේ විය හැකි. නමුත් ඒ වුණාට අර කසී දේශය කසී රට කිව්වොත් එimhe හිමාල වනාන්තර ප්‍රදේශයට ටිකක් පහළට වෙන්නයි තියෙන්නේ කසී රට කසී දේශය. තේරෙනවද? එතකොට ඊට පොඩ්ඩක් ඈතයි. එතකොට මම දන්නේ නැහැ. නමුත් මෙතන අරගෙන තියෙන්නේ බොහෝ විට හිමාල වනාන්තර ආශ්‍රිත ඒකාබද්ධ වූ වනයේට කියන අදහස හෝ එහෙම නැත්නම් හිමවත කියලා කියන්නේ මහා වනාන්තරය. මේ මහා වනාන්තරය හා බැඳුණු සුළු වනය. සුළු වනය මහා වනය කියලා කියන්නේ. එතකොට මේ සුළු වනය හා බැඳුණු මහා වනයේට වැදිලා ආත් යන අත් නොදන්නේ. ඒ කියන්නේ ආපු පාර යා යුතු පාර නොදැන ආත් යන අත් නොදන්නේ කියන්නේ ඒකයි. හරිද? එක්කෝ හිමාල වනාන්තර ප්‍රදේශය හා ඒකාබද්ධ වූ වනාන්තරයට වැඩි කියන අදහස ගන්න පුළුවන්. එහෙම නැත්නම් මහා වනාන්තරයට සම්බන්ධ වූ සුළු වනාන්තරයට වැදිලා යන අත් ආත් යන අත් නොදැන, ඒ කියන්නේ ආපු පාර යා යුතු පාර නොදැන සතියක් निराහාරයෙන් වල්මත්ව ඇවිද. ඒ කියන්නේ සතියක් පුරා ආහාරයක් නැතිව කැලෑවේ අතරමං වෙලා ඇවිද්දා මේ ගොනුන් දෙදෙනාව සොයා ගන්නට බැරිව. ගොනුන් දෙදෙනාව සොයා ගන්නටත් බැරි වුණා. ඒ වගේම මේ බමුණට නැවත යා යුතු පාර සොයා ගැනීමට බැරුව දවස් 7ක් ආහාර පාන නොමැතිව වල්මත්ව කියලා කියන්නේ කැලෑවේ අතරමං වෙලා මං මුලා වෙලා ඇවිද්දා. එහෙම ඇවිදලා එක් තිඹිරි රුකකට නැගි. හරිද? එහෙම ඇවිදලා එක්තරා තිඹිරි රුකකට නැගි. තිඹිරි ගහකට නේ. තිඹිරි ගහකට නැග්ගා. තිඹිරි ගස් කටුව, තිඹිරි ගස් යාය. මේ තිඹිරි ගස් අපේ ලංකාවෙත් වැවෙන ගස් වර්ගයක්. වටකුරු ඵල සහිත, මැංගුස්ටින් වලට වඩා ටිකක් ප්‍රමාණයෙන් කුඩා ඵල සහිත, ඉදුනහම කහ පාටට හුරු තැඹිලි පාට මේ තිඹිරි ඵල. ඉදුනහම කන්න පුළුවන්, අමුයෙන් කන්න තියා හිතන්නවත් බෑ. ඊටා කහට ගතියෙන් යුක්තයි මේ තිඹිරි ඵල. මැලියම් සහිතයි. විශේෂයෙන්ම ඔය අමු තිඹිරි ඵල කපලා අර බෙලි වගේම තමයි අර මැලියම්, ඒ තිඹිරි ගෙඩියෙන් එන මැලියම් අර කුල්ලට ගානවා. තිඹිරි ගෙඩි කුල්ලට ගන්නවා. ඉදුනහම කෑ හැකි. නමුත් ඉදුන් නැතුව අමුයෙන් මේ තිඹිරි ඵල කන්නට බෑ. අපි තිඹිරි ඵලයක් බලලා ඉමු කොයි වගේද කියලා. අපිට තිඹිරි ඵල වල ඡායාරූපයක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. එතකොට මේ තිඹිරි ඵල දැක්ක ගෙඩි මේ ගහේ තියෙනවා. හැබැයි මේ ගෙඩි ඉදුනහම මේ තිඹිරි ඵල හරියට මේ ඈතට පේනවා. හරියට මේ ගහකට නිකන් බලුක් දැම්මා වගේ තමයි ඈතට පේන්නේ. හැබැයි දැන් මේ මිනිස්සයා මේ නැග්ගේ මේ ගහේ තිබිච්ච තිඹිරි ගෙඩි අමුයි. මේ ගහේ තිබිච්ච තිඹිරි ගෙඩි අමුයි. එතකොට මේ තිඹිරි ගෙඩියේ උඩ තියෙනවා පොඩ්ඩක් නිකන් අමුතු නිකන් මලක වගේ හැඩයකුත් තියෙනවා. මේකේ එක පෙච්චර මේ මං අරගෙන තියෙන පින්තූර එච්චර පැහැදිලි නෑ. අර මැංගුස් එකේ වගේ අර උඩ තියෙනවා වගේම පොඩි නිකන් මලක හැඩයක් තියෙනවා මේ තිඹිරි ගෙඩියේ නටුවේ. එතකොට කොහොම හරි මේ තිඹිරි ඵල ගහ සහිත මේ ගහකට නැග්ගා මේ මිනිස්සයා. මොකද කුසගින්න දරා ගැනීමට නොහැකිව. පැහැදිලිද? එතකොට එහෙම නැගලා මේ මිනිස්සයා මොකද කළේ? හරිද? මේ තියෙන්නේ එක් තිඹිරි රුකකට නැගි. එක්තරා තිඹිරි ගසකට නැගිලා නොවිලික්සුණු ඵල. නොවිලික්සුණු ඵල කියලා කියන්නේ නොයිදුණු ගෙඩි. නොවිලික්සුණු ඉරක් ගහලා ලියා ගන්න විභාගවලට මේ වචනේ ඇවිල්ලා තියෙනවා. නොවිලික්සුණු කියලා කියන්නේ නොයිදුණු. නොයිදුණු එහෙම නැත්නම් අමු. එහෙම නැත්නම් ඉදුන් නැති ඵල අනුභව කරනුයි. නේ නොයිදුණු ගෙඩි කන අතර ඇඟ බල නැති වූයේ. ඒ කියන්නේ ශරීර ශක්තිය නැති නිසාම නේ ඇඟ බල නැති වූයේ. දවස් 7ක් තිස්සේ निराහාරව සිටියා. තිඹිරි ගහකට බොහොම අමාරුවෙන් නැගලා අර අමු ගෙඩි කන්න උත්සාහ කළා. කන්න බෑ. නමුත් අර කුසගින්න වැඩිකමට අර අමු ගෙඩි කන්න උත්සාහ කළා. ශරීර ශක්තිය නැති නිසාම අතු වගින් ගිලි. නේ අතු වගින් ගිලිහිලා. නේ අත්ෙන් පල්ලෙහාට වැටිලා අතු වගින් ගිලි හිසට අත්තක් පමණ නැඹුරු ඇති. ඇත්තට මේ හිසට අත්තක් පමණ නැඹුරු ඇති කියන වචනේ මෙතන මුද්‍රිත දෝෂයක්. ඒ තමයි අතු වගින් ගිලි සැට අත්තක් පමණ ගැඹුරු ඇති. එහෙම නැත්නම් නැඹුරු ඇති කියන අදහස තමයි උතන කියවෙන්නේ. ඒ කියන්නේ සැට අත්තක් කියලා කියන්නේ මේ අත්තක් සාමාන්‍යයෙන් අඩි 6ක් පමණ දිග නම්. හැබැයි මේ සංස්කරණවල වෙන වෙන වචන යෙදිලා තියෙනවා. හරිද? සංස්කරණවල වෙන වෙන වචන යෙදිලා තියෙනවා. මේ දැන් සැට අත්තක් පමණ නැඹුරු ඇති කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩි 6ක් පමණ නම් සාමාන්‍යයෙන් ගහක අත්තක්. ඒ අඩි 6 අතු 60ක්. අඩි 6 අතු 60ක් පොවන මට්ටමේ. පොවනවා කියලා කියන්නේ අඩි 6
අතු 60ක ගැඹුර. ඒ කියන්නේ 6 වැඩි කිරීම 60. ඒ කියන්නේ 360ක්. අඩි 360ක් ගැඹුර නැඹුරු ඇති කියන්නේ ඒකයි ගැඹුරු ලෝ ඇඳිරි නරකයසේ. දැන් මේක අහගෙන ඉන්න අයට මේක අසා රස විඳින්නට නෙමෙයි ලියවිලා තියෙන්නේ. එතකොට ඔන්න අදහසක් ගෙන දෙනවා ලෝ ඇඳිරි නරකයසේ. ඒ කියන්නේ ලෝකාන්තරීක නරකාදිය වගේ. ලෝ ඇඳිරි නරකයසේ. මේ ලෝකාන්තරීක නරකාදිය හා සමාන බිහිසුණුසේ මහත් වූ නරක ප්‍රපාතයක හුණුයේය. ඒ කියන්නේ ලෝකාන්තරීක නරකය හා සමාන නේ නරකාදි වර්ග කීපයක් තියෙනවා. ඒන් ලෝකාන්තරීක නරකය කියලා කියන්නේ කවදාවත් අන්ධකාරය පහව නොයන නරකාදිය ලෝකාන්තරීක නරකය. ඇඟිල්ලට ඇඟිල්ලකින් ඇහැට ඇන්නත් කවුද ඇන්නේ කියලා හොයාගන්න බෑ. ශරීරයේ ඇඟ මාංශ කඩ යම පල්ලන් විසින් අරගන්නවා. නමුත් කවුද කින්ද මන්ද තේරෙන්නේ නැහැ. නරකාදීට වැටුණු මිනිස්යන්ගේ කෑමොර දීම විලාප දීම විතරයි මහා භයානක ලෙස අන්ධකාරය තියෙන්නේ. කකුල් දෙක තබාගෙන ඉන්නේ කොතනද? තමන් සිටින්නේ කොතනද? තමන්ට වටේ ඉන්නේ කවුද? කිසිම දෙයක් පේන්නේ නැති ලෝකාන්තරීක නරකය. මේ ලෝකාන්තරික නරකය ආලෝකවත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ලෝකාන්තරික නරකය අඳුර මොහොතකට හෝ පහ වෙලා තියෙන්නේ මෙලොව බුදුවරයෙක් පහළ වෙන අවස්ථාවේදී පමණයි. මෙලොව බුදුවරයෙක් පහළ වෙන අවස්ථාවේදී පමණක් මේ ලෝකාන්තරික නරකය අසුරු සැනක්. එහෙම තමයි බුත්සරණේ තියෙන්නේ අසුරු සැනක්. අසුරු සැනක් කියලා කියන්නේ මේ අසුරක් ගසන මොහොතක් ආලෝක වෙලා ඒකාලෝක වෙලා නැතුව යනවා. ලෝකාන්තරික නරකය. එනද එතකොට එදා මෙදා තුර බුදුවරුන් 28 දෙනෙක් මෙලොව පහළ වෙලා තියෙනවා. එහෙනම් මේ ලෝකාන්තරික නරකය 28 වතාවක් අසුරු සැන 28 වතාවක් පමණයි ඒකාලෝක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එච්චරට මහා ඝන අන්ධකාරයක් තිබෙන තැනක්. එතකොට මේ ලෝකාන්තරික නරකයසේ බිහිසුණුසේ මහත් නරක ප්‍රපාතයක හුණුයේ. ඒ කියන්නේ ලෝකාන්තරික නරකය හා සමාන ඊතා ඝන කළුවර බිහිසුණු නරක ප්‍රපාතයක. ඒ කියන්නේ බොහොම නපුරු නේ භයානක වලකට මේ මිනිස්යාව වැටුණා. ඒ කියන්නේ තිඹිරි ගහට එහා පැත්තෙන් තිබිච්ච විශාල ගැඹුරු ආගාධයකට මේ මිනිස්යාව වැටුණා. ප්‍රපාතයක හුණුයේය. හුණුයේ කියලා කියන්නේ වැටුණා. පැහැදිලිද? හුණුයේ කියලා කියන්නේ වැටුණා. හරිද? මොහු වැටුණු සදවසක් විචර ඉක්ුත් වූ කලට. ඒ කියන්නේ මේ මිනිස්යා දැන් මේ ප්‍රපාතයේ වැටිලා තවත් දවස් 6ක් පමණ ගත වුණා. කැලෑවේ අතරමං වෙලා දවස් 7යි වලේ වැටිලා දවස් 6යි. එතකොට සදවසක් විචර කියලා කියන්නේ පමණ. ලියා ගන්න විචර කියලා කියන්නේ පමණ. පමණ ඉක්ුත් වූ කලට. ඒ කියන්නේ ගත වුණයින් පස්සේ ඔන්න ඔය කියන කාලේ. දැන් ඒකෙන් අදහස් වෙන්නේ මේ මිනිස්සයා වලේ වැටිලා දවස් 6ක් ගත වුණයින් පස්සේ අපමහා බෝසතාණන් වහන්සේ වඳුරු කුලයක ඉපදුනා කියන එක නෙවෙයි. ඒ වෙනකොටත් අපමහා බෝසතාණන් වහන්සේ වානර ජන්මයක වඳුරු කුලයක ඉපදිලා හිටියේ. මේ මිනිස්සයා වැටිලා දවස් 6යි ප්‍රපාතේ. ඔන්න ඔය කියන කාලේ මේ බෝසතාණන් වහන්සේම නැත්තම් මේ බෝසතාණන් වහන්සේ මේ වඳුරෙක්ව ඉපදිලා ඉඳලා ඔන්න ඔය කියන කාලයේදී මෙන්න මේ කියන වනාන්තර ප්‍රදේශයේ සැරිසරන. මේ තියෙන වානර ජන්මයේ කීපිද බෝධිසත්වයන් වහන්සේ නොඑක් පලාපල කමින් ඇවිදිනි. ඒ කියන්නේ මේ මිනිස්යාව වැටිලා දවස් 6කට විතර පස්සේ වානර ජන්මයක ඉපිද සිටි බෝධිසත්වයන් වහන්සේ බෝසතාණන් වහන්සේ නොයෙකුත් වූ පලාපල කමින් නොයෙකුත් පළතුරු වර්ග අනුභව කරමින් ගහෙන් ගහට පනිමින් මේ වනාන්තරයේ සංචාරය කරනවා. ඇවිදිනේ එම අතුවකට පැමිණි. එම අත්ත කෙලවරට පැමිණියා. ඒ කියන්නේ අර තිඹිරි ගසටත් පැමිණියා. අර මිනිස්සයා තිඹිරි ගහේ ගෙඩි අනුභව කරනකොට ඒ ගෙඩි අමුවෙන් තිබුණාට දවස් 6කට පමණ පසු ඒ තිඹිරි ගෙඩි හොඳට පැහිලා ඉදිලා තිබෙන්නට ඇති. එතකොට මේ වානර කුලයේ ඉපදුණු මේ බෝසතාණන් වහන්සේ මේ තිඹිරි ගහේ අත්ත කෙලවරට පැමිණියා. අතුවකට පැමිණියේ අතිගම්බීර ප්‍රපාතයේහි වැටි. අතිගම්බීර කියලා කියන්නේ ඊටා ගැඹුරු. කරුණාකර ලියා ගන්න. අතිගම්බීර කියලා කියන්නේ ඊටා ගැඹුරු ප්‍රපාතයේහි වැටි. මේ ප්‍රපාතයේහි කියලා කියන්නේ පල්ලමේ එහෙම නැත්නම් වලේ වැටිලා ක්ෂුධාවෙන් පෙළි. ක්ෂුධාවෙන් කියලා කියන්නේ කුසගින්නේ නේ. ඊටා ගැඹුරු පල්ලමෙහි එහෙම නැත්නම් වලෙහි ආගාදයේහි වැටිලා කුසගින්නෙන් පෙළි. කුසගින්නේ පෙළෙමින් කෙඳිරිගාමින් හොත් පුරුෂයා දැක. කෙඳිරිගාමින්
වැතිරී සිටියා වූ මේ පුරුෂයාව දැකලා දැක්කටත් වඩා මේ පුරුෂයාව ඇසුණා. මේ පුරුෂයාගේ කෙඳිරි ගෑම ඇහුණා. ඒ වගේ මේ මිනිස්සයා සමහරක් වෙලාවට මල මුත්‍ර පිට කරමින් ඒ වල තුල සිටින්නට ඇති. මහා නරා වලෙහි. එතකොට මේ මනුස්ස ගන්ධය මේ බෝසත් වානරයාට දැනුණා. ඒ මනුස්සයාගේ කෙඳිරිය ඇසුණා. ඒ නිසා දැනගත්තා මෙන්න මේ මහා අඳුරු ප්‍රපාතයේ කවුරු හරි මිනිස්සෙක් වැටිලා ඉන්නවා. කෙඳිරි ගාන සද්දය ඇහෙනවා. තේරුණාද? එතකොට මේ බෝසත් වානරයා මොනවද හිතන්නේ? කොහොමද හිතන්නේ? කෙඳිරි ගාමින් හොත් කියලා කියන්නේ කෙඳිරි ගාමින් වැතිරී සිටින මේ පුරුෂයාව දැකලා විශේෂම දැක්කටත් වඩා මේ පුරුෂයාව දැනිලා සිය දුකට වඩා මෙරමා දුක් ඉවසිය නොහෙන. ඉරක් ගහගන්න. සිය දුකට වඩා මෙරමා දුක් ඉවසිය නොහෙන. තමන්ගේ දුකට වඩා අනුන්ගේ දුක ඉවසාගත නොහැකිව, ඉවසා දරාගත නොහැකිව. සිය දුක කියන්නේ තමන්ගේ දුක. මෙරමා දුක් කියලා කියන්නේ අනුන්ගේ දුක. හරිද? මෙරමා කියලා කියන්නේ අන්‍යයන්ගේ. කෞසුලිමින මහා කාව්‍යයේ සඳහන් වෙනවනේ පළවෙනිම කවිය දැනට ශේෂව පවතින පළවෙනි කවිය. තමා වරදසනෝ දිස්නේ දොස්ම මෙරමා නුවන් බැහැර තමාමුත් නහමත නොදක්නේකින්. එතකොට මේ මෙරමා කියලා කියන්නේ අනිත් අයගේ. එහෙනම් අනිත් අයගේ දුක ඉවසා දරාගත නොහැකිව. නේ. දැන් කෞසුලිමිනේ කියන්නේ තමන්ගේ වැරදි පේන්නේ නෑ අනුන්ගේ වැරදි පේන්නේ. මෙරමා දොස්ම දිස්නේ. දැන් මෙතන කියන්නේ තමන්ගේ දුකට වඩා අනිත් කෙනාගේ දුක දරා ගන්නට බැරුව ඒක තමයි බෝසත් ගතිය. බෝසත්කම කියන්නේ ඒක තමයි. බෝසත්කම කියන්නේ අන්න ඒකයි. තමන්ගේ දුකට වඩා අනිත් කෙනාගේ දුක දැනීම. ඒ නිසාම මේ බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? ඒ මහා සත්‍යෙම නොඑක් જાතියෙහි පුරුදු කරුණාව මොහු කෙරෙහි බහා. ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ නොයෙකුත් ජාතීන්හි එහෙම නැත්නම් නොයෙකුත් ජාතකවලදී පුරුදු කරන ලද වර්ධනය කරන ලද මහා කරුණා මෛත්‍රිය මේ වලට වැටිලා ඉන්න මේ මිනිස්යා කෙරෙහි යොමු කරලා නේ තමන් වහන්සේ පෙර ජාතකවල වර්ධනය කරගත්ත වැඩි දියුණු කරගත්ත මේ කරුණාව මේ වලට වැටිලා බොහොම අමාරුවෙන් සිටින මේ මිනිස්යා කෙරෙහි යොමු කරලා මතු බොහෝ සතුන් සසර මහවලින් ගොඩවන්ට පූර්ව නිමිත්ත පානාසේ. ඒ කියන්නේ මතු අනාගතේ බොහෝ සත්වයන්ව සංසාරයේ නැමැති මහා වලින් ගොඩ ගන්නට හරියට පෙර සලකුණක් හා සමානව පූර්ව නිමිත්ත පානාසේ කියන්නේ ඒකයි. මොකද මේ වානර ජන්මයක ඉපදුණු මේ බෝසතාණන් වහන්සේ තමයි මතු අනාගතයේ ගෞතම සිද්ධාර්ථ ලෙස උපත ලැබලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මතු අනාගතයේ මහා සත්ව සංහතියක් සංසාරයේ නැමැති මහා වලෙන් ගොඩ ගන්නට කටයුතු කරනවා. සසර මහා වලෙන් ගොඩ එන්නට අවශ්‍ය මාර්ගය පෙන්වනවා. ඒ නිසා අන්නේ මතු අනාගතයේ බොහෝ සත්වයන්ව සංසාරයේ නැමැති මහා වලෙන් ගොඩ ගන්නට හරියට පෙර සලකුණක් හා සමානව පූර්ව නිමිත්ත පානාසය කියන්නේ ඒකයි. පෙර සලකුණක් හා සමානවම දැන් මේක අහගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන්ට කොච්චර හැඟීමක් ඇති වෙනවද මේ බෝසත් වානරයා පිළිබඳව නේ? වානර බෝසතාණන් වහන්සේ පිළිබඳව නේ? හැදින පූර්ව නිමිත්ත පානාසේ මිනිසෙකු විතර බර ඇති ගලක් ඉන බැඳගෙන, ඒ කියන්නේ මිනිස්සෙකුගේ තරම් ප්‍රමාණයේ බරක් තිබෙන ගලක් පළවෙනියම වැල් පොටකින් ඉනේ බැඳගත්තා. ඉනේ බැඳගෙන පළවෙනියම පෙරහුරුවක් කළා. එකපාරට වලට පැන්නේ නැහැ. මිනිස්සෙකුගේ තරම් බර තියෙන ගල් ගෙඩියක් වැල් පොටකින් ඉන බැඳගෙන කන්දක් මුදුනේ ඉඳන්, ඒ කියන්නේ යම්කිසි පර්වත ශිඛරයක් කඳු මුදුනක සිට පල්ලෙහාට පැන්නා. ආයි කඳු මුදුනේ සිට ඉහළට පැන්නා. ওই විදිහට එන්න පෙරහුරුවක් කළා මේ දෙයට. මේ මිනිස්සයව ගොඩ ගන්නට පෙර යම් පෙරහුරුවක් කළා. පැහැදිලිද? මිනිසකු විතර බර ඇති ගලක් ඉන බැඳගෙන ගල් කුලෙක් සිට බිමට පැන නැවත උඩට පැන මේ පරිද්දෙන් අභ්‍යාස කොට මෙන්න මේ විදිහට පෙරහුරුවක් අභ්‍යාසයක් කරලා ගල් ගෙඩිය පැත්තක තියලා, නැත්නම් ගල් ගෙඩියත් එක්ක අර වලට පැන්නා නෙමෙයි, ගල් ගෙඩිය පැත්තක තියලා, හරිද? එලෙස පුරුෂ ප්‍රමාණ වලට පැන. එලෙස පුරුෂ ප්‍රමාණ වලට පැන කියලා කියන්නේ ෂෂ්ටි පුරුෂමාන.
ෂෂ්ටි පුරුෂමාන කියලා කියන්නේ පුරුෂයන් 60 දෙනෙක් හිස මත හිස කියන්නේ එක්කෙනෙක් දැන් ඒක කරන්න බෑ. නමුත් ඒ වුණාට අර එක මතයක හිටගත්තොත් නේ එක්කෙනෙකුගේ හිස මත අනිත් කෙනා හිටගත්තොත් ආයෙයාගේ හිස මත අනිත් කෙනා හිටගත්තොත් ඔහොම ෂෂ්ටි පුරුෂමාන කියන්නේ ඒකයි. සාමාන්‍යයෙන් මිනිසුන් 60 දෙනෙකුගේ පමණ ගැඹුර තියෙන. හරිද? ඒ කියන්නේ මිනිස්සෙක් සාමාන්‍යයෙන් අඩි 6යි කියලා උපකල්පනය කළොත් මිනිස්සෙක් සාමාන්‍යයෙන් අඩි 6යි කියලා උපකල්පනය කළොත් ඒ බඳු අඩි 6 මිනිසුන් 60 දෙනෙක්ගේ පමණ ගැඹුර තියෙන. එලෙස පුරුෂ ප්‍රමාණ වලට පැන කියන්නේ ඒකයි. එතකොට මිනිස්යන් 60 දෙනෙකුගේ පමණ ගැඹුර තියෙන මේ වලට පැනලා ඒ පුරුෂයා ඇඟ වහවාගෙන ඒ කියන්නේ මේ මිනිස්යාගේ ඇඟ දැහැගෙන ඒ වලේ වැටලා ඉන්න ඒ බමුණගේ බ්‍රහ්මණයාගේ ශරීරය දැහැගෙන ඇඟ වහවාගෙන වේග දනවා ගොඩට පැන. ඒ කියන්නේ වලට පැන්න පළවෙනිම අභ්‍යාස කළා. ගල් ගෙඩියක් බඩේ බැඳගෙන අභ්‍යාස කරලා ඊට පස්සේ ගල් ගෙඩිය පැත්තක තියලා කෙලින්ම එක පිම්මෙන්ම නේ එක පිම්මෙන්ම අර වඳුරන්ට පුළුවන් නේ දුන්න වගේ පනින්න නේ එක පිම්මෙන්ම වලට පැනලා ඒ පැනපු වේගෙන්ම අර මිනිස්යාව දැහැගෙන කෙලින්ම උඩට පැන්නා. හරිද? මේ දේ කරද්දී මේ බෝසත් වානරයාගේ එහෙම නැත්නම් වානර බෝසතාණන් වහන්සේගේ සම්පූර්ණ සකල ශක්තිය මේ සඳහා වැය වුණා. සම්පූර්ණ ශක්තිය වැය වුණා. මොකද මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. අඩි 360ක් ගැඹුරට පනින්නත් ඕනේ. ඒ පිම්මෙන් අර මිනිස්යාගේ ශරීරයක් දැහැගෙන නැවත උඩට පනින්නට ඕනේ. බොහොම අසීරු කටයුත්තක්. නමුත් මේ දේ කළා. පැහැදින්නේ. එතකොට වේග දනවා ගොඩට පැන විඩාව ගොස් නේ මහා විඩාවටපත් වෙලා වෙහෙසටපත් වෙලා එකියන පුරුෂයා කෙරෙහි නිස්සංකව ඒ කියන්නේ දැන් හොඳටම මහන්සි අප්‍රාණිකව මේ දැහැගෙන ආපු මේ බමුණව මේ මිනිස්යාව ගොඩින් තැබුවා. ඒ මිනිස්යාටත් දැන් පණ නැහැ. ඒ මිනිස්යාත් සිහිසුන් තත්ත්වයේ ඉන්නේ, සිහි මුර්ඡා තත්ත්වයේ ඉන්නේ. ඒ නිසා මේ වඳුරටත් මේ බෝසත් වානරයාටත් බොහොම වෙහෙසයි. ඒ නිසා මේ බෝසතාණන් වහන්සේ අර මිනිස්යාගේ ශරීරය මතම වැටිලා ටිකක් වෙහෙස නිවා ගන්නට කටයුතු කළා. කොහොමද? අර මිනිස්යාගේ ඇකයෙහි ඔඩොක්කුවේහි ඇකයෙහි හිස තබාගෙන ටික වෙලාවක් මහන්සි නිවා ගන්නට උත්සාහ කළා. පැහැදිලිද? එතකොට අර ගොඩට ඇදලා ගත්ත අර මිනිස්යාව ඇදලා අරගෙන මේ මිනිස්යාව බලෙන් ගොඩට දාලා මේ බෝසත් වානරයාත් එතනම පොඩ්ඩක් වැතිරුණා Tamanගේ වෙහෙස නිවා ගන්නට. ඒ වැතිරුනේ අර මිනිස්යාගේ ඇකයෙහි හිස තබාගෙන. මොකද සැකයක් හිතුවේ නැහැ. මොකද Taman වලෙන් ගොඩගත්ත මේ මිනිස්යා ඒ මිනිස්යාටත් දැන් මේ ශරීරය අප්‍රාණිකයි. ඒ නිසා පැත්තකින් හිස තබාගෙන පොඩ්ඩක් විවේක ගන්නට උත්සාහ කළා. බලන්න වේග දනවා ගොඩට පැන විඩාව ගොස් වෙහෙසටපත් වෙලා විඩාව ගොස් කියලා කියන්නේ වෙහෙසීමටපත් වෙලා එකියන පුරුෂයා කෙරෙහි නිස්සංකව කියලා කියන්නේ කිසිදු සැකයකින් තොරව ඒ කියන පුරුෂයා කෙරෙහි කිසිදු සැකයකින් තොරව උකුලෙහි හිස තබා වැදහොත්තේ නේ උකුලෙහි හිස තබා වැදහොත්තේ ඒ කියන්නේ Tamanගේ ඒ කියන්නේ හිස අර වෙහෙසටපත්ව අප්‍රාණිකව වැතිරී සිටින මේ මිනිස්යාගේ ඇකයෙහි උකුලෙහි හිස තබාගෙන යම් වෙලාවක් වැතිරී සිටියා මහන්සි නිවා ගන්නට වෙහෙස නිවා ගන්නට. ඊට පස්සුව මොකද්ද සිදු වුනේ? අපි ඊළඟ දවසේ නැවත කොටසකින් අපි කතා කරමු. ඊට පස්සේ මේ බෝසතාණන් වහන්සේට එහෙම නැත්නම් බෝසත් වඳුරාට කුමක්ද සිදු වූයේ කියන වග අපි ඊළඟ දවසේ අපි ඒ ගැන කතා කරමු.